අයිබෝවන් සිරස බලන අපේ ආදරණීය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක හිතවතුනි ජාත්‍යන්තරයේ සිට අන්තර්ජාලයෙන් අපව බලන අපව අහන අපේ ප්‍රේක්ෂක හිතවතුනි අපි ඔබ හැමෝම බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ ඉලක්කයේ වැඩසටහනට පිළිගන්නවා. රටේ දේශපාලනයේ ඇතුල් පැත්ත පිටපැත්ත දේශපාලනයේ ඌදේ වෙන්න යන දේ සහ අද තත්ත්වය ගැන අප හැම සතියකම ඉලක්කයක් බවට පත් කර ගන්නවා රටේ දේශපාලන චරිතයක්. අද අපේ රටේ ප්‍රධානම මාතෘකාව කොරෝනා. අනෙක් පැත්තෙන් ආර්ථික අර්බුදය. මේ නිසා මේ කාරණා දෙක සමගින් ශ්‍රී ලංකාවේ අනාගතය කෙබඳුද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපි අද විශේෂ සාකච්ඡාවක් ඔබ වෙනුවෙන් පවත්වනවා. ඒ අපේ රටේ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සමග. අයිබෝවන් විපක්ෂ නායකතුමනි. ප්‍රේමදාස මහත්මයා අප කතාව ආරම්භ කරමින්ම ප්‍රවේශයක් හැටියට මා ඔබෙන් දැනගන්නට කැමතියි. අප මේ ඉන්නේ තාම තීරණාත්මක සන්ධිස්ථානයක එක් පැත්තකින් කොවිඩ් අර්බුදය අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය. අපි ප්‍රවේශයක් හැටියට මා කැමති ආණ්ඩුව මේ මොහොතේ රටේ ජනතාව වෙනුවෙන් මේ කොවිඩ් කළමනාකරණය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස රටේ විපක්ෂ නායකවරයා ලෙස දැනගන්න. ආණ්ඩුවක් නිර්මාණය වෙන්නේ ජනතා ආශිර්වාදයෙන්. ආණ්ඩුවක් කියන්නේ ජනතාවගෙත් රටෙත් තාවකාලික භාරකරුවන්. ඒ භාරකාරත්වය තුළ ආණ්ඩුවක් කළ යුත්තේ රටක් හැටියට රට පාලනය කිරීමේදී කාර්යක්ෂමව කාර්යශූරව ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ කිරීමයි. අපි පිළිගන්නවා කෝවිඩ් කියන්නේ ඉතාමත්ම අසාමාන්‍ය භයානක සෞඛ්‍යමය අභියෝගයක්. ඒ භයානක සෞඛ්‍ය අභියෝගය තුළ ආර්ථික අභියෝග ඇතුළු තවත් අභියෝග රාශියක් නිර්මාණය වෙලා තිබෙනවා. අපිට තිබෙන ගැටලුව වන්නේ මේ කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කිරීමේදී. රජය ඉතාමත්ම අදූරදර්ශී ආකාරයට ඉතාමත්ම දැඩි ලෙස තනි මතයක් අනුගමනය කරමින් විශේෂඥවරුන්ගේ උපදෙස්වලට කන් නොදී මුල සිටම අග දක්වා කෝවිඩ් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම දුර්වල ආකාරයට ක්‍රියාත්මක කරයි කියන එකයි අපේ හැඟීම. ප්‍රගතිශීලී නූතනවාදී විපක්ෂයක් හැටියට අපි අඩුපාඩුවලින් පාඩම් ඉගෙනගෙන දැන් ඉටු කළ යුත්තේ මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි. ඒ නිසා විවේචනාත්මක පැත්තක් තිබෙනවා. අපි දැන් කාලයක් පුරාවටම විවේචන කරලා තිබෙනවා. ඒවා මම විශ්වාස කරනවා ධනාත්මක ගුණාත්මක හරාත්මක විවේචන හැටියට. එනමුත් විපක්ෂයක් හැටියට සමගි ජන බලවේග පක්ෂය ඉන් ඔබට ගිහිල්ලා රටේ ජනතාව බලාපොරොත්තු වෙන විසඳුම් සැපීමේ තත්ත්වයට ප්‍රවේශ වන්නට ලෑස්ති සූදානම්. විපක්ෂ නායකතුමනි දැන් කොරෝනා අර්බුදය ශ්‍රී ලංකාව මුහුණ පාලා අවුරුද්දක් වෙන්න ගියා. පසුගිය මාර්තු මාසයේ තමයි මේ අර්බුදය මුලින්ම ශ්‍රී ලංකාවේ ජනවාරි පෙබරවාරි 28 වගේ වෙනකොට තමයි අපි හඳුනාගත්තේ. මා ඔබෙන් දැනගන්න කැමතියි විපක්ෂයේ හැටියට මේ ගෙවුණු වසරක කාලය තුළත ඔබලාගේ වගකීම රටේ ජනතාව වෙනුවෙන් ඉටු කළාද විපක්ෂයක් ලෙස මේ කොවිඩ් අර්බුදයේදී ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා? මම හිතනවා ආරම්භයේදීම රටේ ව්‍යවස්ථාදායකය අපි මන්ත්‍රීවරුන් 225ක් සිටිනවා. රටේ ලක්ෂ 220කට ආසන්න පුරවැසියන් නියෝජනය කරමින්. ඔබතුමා පොඩ්ඩක් පරිශීලනය කරොත් හැන්සාඩ් වාර්තා කොරෝනා අර්බුදය ගැන පාර්ලිමේන්තුවේ ප්‍රථම සහ එකම හඬ මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසිරීමට පෙර ඒ සමගි ජන බලවේගයේ අපේ හඬයි.
මූල් ආරම්භයේ සිටම අපි යෝජනා කරා රජයට මේ කොරෝනා ප්‍රශ්නයට මුහුණ දීමේදී ජනතාව ආරක්ෂා කිරීම උදෙසා ගත යුතු ප්‍රධානතම පියවරයන් ගැනීම. පුංචි උදාහරණයක් කිව්වොත් ඔබ ඉදිරියේ තිබෙන මේ මුවාවරණය. මං හිතන්නේ මුවාවරණ රටේ ජනතාවට ඉහළ ප්‍රශස්ත භාවයකින් යුත් N95 වැනි මුවාවරණ නොමිලේ ලබා දීම ගැන අපි යෝජනා කරනකොට ඒක ගණන් ගත්තේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය අවශ්‍ය නැtei කියලා කියනවායි කියලා ඒක හේතුවක් කරගෙන ඒ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමෙන් මගහැරියා. අද ලෝකයේ විශේෂඥ වෛද්‍යවරුන් විශේෂයෙන්ම කියන කාරණාවක් තමයි මේ මුවාවරණ සහ දුරස්ත භාවය බොහෝ ලෙස ඉවහල් වෙනවා මේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට. ඒ වගේම මගේ මතක හැටියට ජනවාරි මාසයේ අගභාගයේත් 2020 ඒ වගේම පෙබරවාරි මාසයේ මුල් සතියේ අවස්ථා දෙකකදීම රජයට අපි පෙන්නුම් කරලා දුන්නා රටට ඇතුල් වීමේදී යම් යම් සීමා බන්ධනයන් දමලා රට ආරක්ෂා කිරීමේ වැඩසටහනට ප්‍රවේශ වන්නේ කියන කාරණාව. ඒකත් ගණන් ගත්තේ නැහැ. ඉන් සති කිහිපයක් ගත වුණයින් පසුව අපි දැක්කා සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාරව සිටින ඇමතිවරිය බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරනවා කොරෝනා අවසන් කියලා. ඉතින් මේ කරුණු කාරණා දිහා බලනකොට අපි විශ්වාස කරනවා විපක්ෂයේ වපසරිය තුළ අපිට කරන්නට තිබෙන කාර්යභාරය අනතුරු ඇඟවීම, දැනුවත් කිරීම, ලෝක ප්‍රවණතා පිළිබඳව කතා කිරීම, ජනතාවට මේ පිළිබඳව ඍජු සහ වක්‍රාකාරයෙන් දැනුවත් කිරීම, යම් අධ්‍යාපනයක් ලබා දීම. මේ කටයුතු අපි කාර්යක්ෂමව කරයි කියන එකයි මගේ විශ්වාසය. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ බල උන්මාදයෙන් පෙළුණු වෙනස් මතයකට සවන් නොදෙන බොහොම දරදඬු තනි මතය පමණක් අනුගමනය කරන එවන් රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙලක් තුළ ඇත්ත වශයෙන්ම අපි ඉදිරිපත් කරපු අනතුරු හැඟවීම් වලට කිසිම ඇහුම්කන් දීමක් සිදු වුණේ නැහැ. ඒවායේ ඵල විපාක අද අපේ රටටත් රටේ සමස්ත ජනයාටත් අත්විඳින්න සිදු වෙලා තිබෙනවා. සරිත් මහත්මයා මා කොරෝනා වලම රැඳෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අපි ආමන්ත්‍රණය කරන්නේ අපි සාකච්ඡා කරන්නේ රටේ ප්‍රේක්ෂක හිතවතුනි රටේ විපක්ෂ නායකවරයා සමග. මතු දවසක අනාගත නායකයෙක් පිළිබඳව. ඒ නිසා අප කතා කරන මේ භූමියේ දේශපාලනයට එහා ගිය අපට හිතන්න බැරි වෙනත් තැනක අපේක්ෂාවන් බලාපොරොත්තු සහ සැලසුම් විපක්ෂ නායකතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. මා කැමති විපක්ෂ නායකතුමා ඔබෙන් දැනගන්න මා දැකලා තියෙනවා අහලා තියෙනවා සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විදේශ අමාත්‍ය ලේකම්වරයා ඔවුන්ගේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යවරු මේ කොරෝනා නිසා ඔවුන්ගේ රටට වෙන බලපෑම පිළිබඳව සංඛ්‍යා දත්ත සහ ප්‍රෙඩික්ෂන්ස් පූර්ව අනාවැකියන් පවසමින් ඔවුන්ගේ රට ආර්ථිකමය සමාජීය සෞඛ්‍යමය වශයෙන් සන්නද්ධ කිරීම සඳහා කරන සැලසුම් ශ්‍රී ලංකාවේ මා මෙතෙක් හඳුනාගෙන නැහැ රජයේ හෝ රජයේ නොවන පාර්ශ්ව වලින් ශ්‍රී ලංකාවට මේ කොරෝනාවෙන් සිදු බලපෑම කොපමණද ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ඉම්පැක්ට් එක කොච්චරද මේ වසර කොපමණ සංඛ්‍යාවක් අපේ රටේ ආර්ථිකයට බලපෑම් කරාවිද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයවැයට කොච්චර බලපෑම් කරාවිද අපේ රටේ ඉදිරි කටයුතු සඳහා සංචාරක ව්‍යාපාරය ඇතුළු අනෙකුත් සේවන සඳහා කොයි විදිහටද අපි බලපාන්නේ ඇමරිකානු ඩොලර් මිලියන කොපමණද මේ තක්සේරු වගේ එයාද ලෝකෙ දියුණුයි හැබැයි අද විපක්ෂයනුත් ඒ පිළිබඳව තොරතුරු ලැබෙන්නේ තාම අඩුවෙන් ඔව් අපි එකඟයි ඔබතුමාලා පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් මේ කාර්ය කතා කළා නමුත් අර ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මේ ප්‍රශ්නේ අතර ගත්තේ නැහැයි කියලා
විපක්ෂයේ චෝදනාවක් එල්ල වුණොත් ඔබතුමා මොකද කියන්නේ? ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම ඔබතුමාට පෙන්වලා දෙන්න කැමතියි. සාමාන්‍යයෙන් වසරක කාර්තු 4ක ආර්ථික වර්ධන වේගය ගැන කතා කරනකොට කාර්තුවක් අවසන් වෙලා දින 75ක් ඇතුළත ඒ ආර්ථික වර්ධන වේගය එළි දක්වනවා. හොඳින් අවබෝධ කරගන්න ආර්ථික හෝ වෙනත් බොහෝ දත්ත රට තුළ ලබා ගැනීමේ කේන්ද්‍රස්ථාන ඒවා රජයට සම්බන්ධ කේන්ද්‍රස්ථාන ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හෝ වේවා මහ බැංකුව හරහා කෙරෙන විවිධ සමීක්ෂණ හෝ වේවා අද අපේ රටේ සමීක්ෂණ දිහා බැලුවොත් අති මහත් බහුතරයක් සිද්ධ වෙන්නේ රජය රාජ්‍ය ශේෂ්ත්‍රය කේන්ද්‍ර කරගෙන. අපේ රට තුළ ස්වාධීනව සමස්ත ජාතික වශයෙන් සංඛ්‍යාලේඛන ලබා ගැනීමේ ස්වාධීන ක්‍රමවේදයක් නැහැ. රාජ්‍යංශයේ සංඛ්‍යාලේඛන වලට අමතරව විවිධ ජාත්‍යන්තර ආයතන විවිධාකාරයේ සංඛ්‍යාලේඛන එළි දක්වනවා. යුනිසෙෆ් වාර්තා වලින් අපිට දැනගන්න ලැබුණා 2020 වසරේ මැයි මාසයේ ජූනි ජූලි වෙනකොට අපේ රටේ ජනතාව ආහාර වෙනුවෙන් වැය කරන මුදල 30%කින් අඩු වුණයි කියලා. ඒ දත්තේවත් ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලබා දීලා තිබුණේ නැහැ. ඉතින් මේ සංඛ්‍යාලේඛන එළි දැක්වීමේ වැඩපිළිවෙල දිහා බැලුවහම මතක තියාගන්න ඕනේ ඒක රජයක් කේන්ද්‍රගතව කරන වැඩක්. මම මේ පෙන්වන්න හදන්නේ පළවෙනි කාර්තුවේ ඍණ 1.6යි කියලා ආර්ථික වර්ධන වේගය එළි දැක්වුවා. ඉන්පසුව දෙවෙනි තුන්වෙනි කාර්තුවල මොකක්ද උනේ? රජයම ඒ සංඛ්‍යාලේඛන යටපත් කරා. යටපත් කරලා කිව්වා මේ සංඛ්‍යාලේඛන එළි දැක්වීම සඳහා විශේෂඥ උපදෙස් අවශ්‍යයි කියලා. විදේශීය උපදේශකින්ගේ ආධාර අවශ්‍යයි කියලා. ඒ නිසා දෙවෙනි තුන්වෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගයන් එළි දැක්වේ 2020 වසර අවසානයේ. නමුත් විපක්ෂයක් හැටියට අපි පවතින තත්ත්වය පිළිබඳව යම් නිල නොවන ඒ වගේම සයන්ටිෆික් නොවන ක්‍රමවේදයන් උපයෝගී කරගෙන අපි විවිධ අදහස් විවිධ තොරතුරු ලබා ගත්තා. සංඛ්‍යාත්මකව කියන්නට බැරි වුණත් අපි අවබෝධ කරගත්තා කොවිඩ් නිසා අලුත් දුප්පත්කමක් නිර්මාණය වෙලා තිබෙනවා කියලා. ඒකට කියන්නේ කොවිඩ් පවර්ටි. මේ කොවිඩ් පවර්ටි තත්ත්වය රජය අවබෝධ කරගත්තේ නැහැ. සාමාන්‍යයෙන් දරිද්‍රතාවයේ දිහා බැලුවහම ඒවට තියෙනවා විවිධ විග්‍රහයන්. ඉන්කම් පවර්ටි කියලා තියෙනවා. ඒ කියන්නේ ආදායම් දරිද්‍රතාවය. කන්සම්ප්ෂන් පවර්ටි කියලා තියෙනවා. පාරිභෝජන දරිද්‍රතාවය. මේ අනාදී වශයෙන් දරිද්‍රතාවයේ පැතිකඩ ගණනාවක් තිබෙනවා. කොවිඩ් දරිද්‍රතාවය. කොවිඩ් නිසාම සාමාන්‍යයෙන් අර දුප්පත් ගණයට නොවැටෙන ඉහළ මට්ටමේ යම් ආදායම් ලබන කණ්ඩායම් ඒ කොවිඩ් දරිද්‍රතාවය ඇතුළට ප්‍රවේශ වුණා. මොකද මේකට හේතුව? ඔබතුමා දන්නවද ලෝකේ කොවිඩ් බලපෑමට ලක්වුණු රටවල් රාශියක් තිබෙනවා. බොහෝ රටවල් කොවිඩ් නිසා ඇති වුණු ආර්ථික අර්බුදෙන් ගොඩ එන්නට ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එකක් දියත් කළා. මූල්‍ය උත්තේජක පැකේජ් එකක්. මොකද අපේ රටේ ක්‍රියාත්මක වුණු මූල්‍ය උත්තේජක පැකේජ් එක. ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එකක් ලබා දෙන්නට රජය අපොහසත් වුණා. ඇයි? 2020 වසරේ අගභාගයේ සමාවෙන්න 2019 වසරේ අගභාගයේ තීන්දුවක් ගත්තා. අසීමිත බදු සහන රාශියක් ලබා දෙන්න. ඉතාමත්ම වැරදි තීන්දුවක්.
යහපත් ආර්ථික පරිපාලනයක් තුළ කිසිම දවසක මේ වගේ මහා පරිමාණයේ බදු සහන එකවර ලබා දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් යන්නේ පියවරෙන් පියවර යන වැඩපිළිවෙලක්. ස්ටෙප් බයි ස්ටෙප් අප්‍රෝච් එකක්. ඒ කියන්නේ පළවෙනි බදු සහනය ලබා දීලා ඒකින් රාජ්‍ය ආදායමට එන බලපෑම ඒ බදු සහනය ලබා දුන්නු වැඩසටහන හරහා නිර්මාණය වුණු ආර්ථික ක්‍රියාශීලීත්වය මේව ගැන හොයලා බලලා තමයි ඊළඟ පියවරට යන්නේ. එකවරම ලබා දුන්නා රුපියල් බිලියන 700ක් බදු සහන. එතනින් මොකක්ද උනේ? රටේ මූල්‍ය කළමනාකරන තීන්දුව తీරන ගැනීමේදී රජයේ කොනකට තල්ලු වුණා. ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් නැතුව මූල්‍ය උත්තේජක පැකේජ් ලබා දෙන්න බැරි වුණා. රජය සංඛ්‍යා ලේඛන හරඹයක නියැලුණා. PCR ටෙස්ටිං ප්‍රමාණය අඩු කරලා කොවිඩ් නැtei කියලා අර දේශපාලන සමයට හදනවනේ මේ ෆීල් ගුඩ් ෆැක්ටර් එකක්. ඒ කියන්නේ ජනතාවට යම් සතුටක් සැනසීමක් දැනීමේ තත්ත්වයක් එවන් තත්ත්වයක් නිර්මාණය කරා විශේෂයෙන්ම මහමැතිවරණ එල්ල කරගෙන. ඉන්පසු මොකක්ද උනේ? මිනුවන්ගොඩ පොකුරද පෑලියගොඩ පොකුරද මේ අනාදී පොකුරු ගණනාවක් එක්ක දෙවෙනි රැල්ල නිර්මාණය වුණා. ඒ නිසා මම පිළිගන්නවා සංඛ්‍යාලේඛන දත්ත ඉදිරිපත් කිරීමේ බලයක් නොවන පාර්ශවයට අපහසුතාවෙන් රැසක් තිබුණා. ඒකට හේතුව අපේ රට තුළ ස්වාධීන බුද්ධි මණ්ඩප නැහැ. think tanks නැහැ. ස්වාධීනව රටේ සමාජ ආර්ථික සහ අනිකුත් ක්‍රියාවලියන් විශ්ලේෂණය ලක් කරන ප්‍රමාණයක් නැහැ. ආයතන නැහැ. මහා පරිමාණය නැහැ. අපිට සිද්ධ වෙනවා රාජ්‍ය දත්ත සහ රාජ්‍ය නොවන සංවිධාන ඒ වගේම ජාත්‍යන්තර සංවිධානවල දත්ත මත යැපෙන්නට. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහර වෙලාවක සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ ප්‍රතිපත්තිය පදනම් කරන යුනිසෙෆ් ආයතනය ලබා දෙන සෞඛ්‍යමය දත්ත මත. ඒ නිසා දත්ත ඒකරාශී කිරීමේ බරපතල අර්බුදයක් අපේ රටේ තිබෙනවා. ඒ වගේම මේ ලබා ගන්නා වූ දත්ත විද්‍යාත්මකව ඉදිරිපත් කරන්නේ නැතුව ඩොක්ටර්ඩ් ස්ටැටිස්ටික්ස් ඒ කියන්නේ දත්ත වෙනස් කිරීමට ලක් වෙන ස්වභාවයන් අපි අහලා තියෙනවා අපේ රටේ. ඒ නිසා මේ තත්ත්වයන් තුළ දත්ත මත පදනම් නොවුණු අදහස් අපි කොතෙකුත් ඉදිරිපත් කරා. දත්ත මත පදනම් වුණු සිංගප්පූරුවේ වැඩපිළිවෙල අපිට ක්‍රියාත්මක කරන්නට බැරි වුණු බව අපි පිළිගන්නවා. හැබැයි සිංගප්පූරුවේ දත්ත සියල්ලක්ම ඉදිරිපත් කරේ රාජ්‍ය පාර්ශ්වයෙන් විරුද්ධ පාර්ශ්වයෙන් නෙමෙයි රාජ්‍ය පාර්ශ්වයේ යුතුයකම ඉෂ්ට කරා. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි දත්ත ජිල් මාට් වලට ලක්වීම. ඒක බොහොම අසතුටුදායක තත්ත්වයක්. හොඳයි. හිතවතුනි අපි මිනිත්තු කිහිපයක් එක දිගට සාකච්ඡාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සමග කතා කරා. සමහරක් කාරණා සම්බන්ධයෙන් ඔබ නිවසේ සිට එකඟ වන්නට පුළුවන්. සමහරක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කාරණා සම්බන්ධයෙන් ඔබට එකඟ නොවන්න පුළුවන්. එය ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස් නිවහල් සිතුම් පැතුම් සහ අදහස් වමාරු කර ගැනීමේ වටපිටාව තුළ ඔබට තිබෙනවා. හැබැයි රටේ මහජනතාව නියෝජනය කරන මාධ්‍ය ආයතනයක මහජනතාව නියෝජනය කරන මාධ්‍ය වේදිකයක් ඇටියට ඔබේ සිතේ පළපැදියම් වෙච්ච ප්‍රශ්න කවුරු හෝ ජනතා නියෝජක ඉදිරියේ බය නැතුව අහන්න අපට වගකීමක් තියෙනවා. ඒ නිසා මම සජිත් මහත්මයාගෙන් මේ ප්‍රශ්නේ අහනවා. සජිත් මහත්මයා තාම මැනවින් පැහැදිලි කරලා දුන්නා අපි තීන්දුව ගන්නකොට වෘත්තිමය තලයේ සිට ඊටාම නිවැරදි වූ ආර්ථිකමය සහ සමාජමය කාරණා පදනම් කරගන්නේ නැතිව කිසිම ක්‍රම විද්‍යාවක් නොමැතිව තීන්දුව ගැනීමේ ඵල විපාකවලට රටේ පුරවැසිය ලක් වෙමින් තිබෙනවා. ඒක තමයි දැන් මේ සිදුවීමේ බදු ප්‍රතිපත්තිය පවා ආණ්ඩුව කරපු කිය. මම අහනවා ඔබතුමාගෙන් ඔබලගේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව මේ රටේ රාජ්‍ය සේවාවේ නියුක්ත 14 ලක්ෂයකට වැඩි පිරිසකගේ රුපියල් 10000කින් පඩි වැඩි කරේ මොන ක්‍රම විද්‍යාව පදනම් කරගෙනද කියලා. මොන දර්ශනය මොන න්‍යාය පදනම් කරගෙනද ඔක් කළේ? මම ඔබතුමාට පැහැදිලි කරන්නට ඕන ඔබතුමා අහන්නේ 2015 වසරේ
රජයක් හැටියට අපි කටයුතු කරපු ආකාරය ගැන. විශේෂයෙන්ම මතක් කරන්නට කැමති පැවතුණු ජනාධිපතිවරණයේදී අපි ජනතාවට පොරොන්දු මාලාවල් ගණනාවක් ලබා දුන්නා. ඒ පොරොන්දු මාලාව ඉෂ්ට කිරීමේ කර්තව්‍යය තමයි අපි ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කරේ. බැටුප් දීමනා වර්ධනය කිරීම පමණක් නොවේ, රාජ්‍ය සේවකින්ගේ තවත් සහන රාශියක් අපි ලබා දුන්නා. ඒකට ප්‍රධාන පදනමුණු ප්‍රධාන කරුණු කීපයක් තිබෙනවා. පළවෙනි එක තමයි අපේ විශ්වාසයක් තිබුණා රාජ්‍ය අංශය තුළ වැටුප්වල ප්‍රමාණාත්මක භාවයෙන් යම් ඌනතා රැසක් තිබුණු බව. මොකද රාජ්‍ය සේවක ශේෂ්ත්‍රය කියන්නේ 14 ලක්ෂයක් 15 ලක්ෂයක් මේ රටේ පරිපාලනමය ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන කොඳුනාරටිය. ඕනම රජයක් ප්‍රතිපත්තිමය තීන්දුව ගන්නකොට මේ රටේ නාගරික සහ ග්‍රාමීය මට්ටමේ රට තුළ පළාත් 9ක දිස්ත්‍රික්ක 25ක ප්‍රාදේශීය බල ප්‍රදේශ 332ක හැම ග්‍රාම සේවා වසකම 14022ක ඒ වගේම රටේ තියෙන ගම්මාන 51300ක මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය අංශය. අපි දුටුවා ඒ අයගේ යම් අසතුටක් යම් ආදායම් වල විෂමතාවයක් ඌනතාවයක් ඒ පදනම ඒ තත්ත්වය කේන්ද්‍ර කරගෙන තමයි රාජ්‍ය ශේෂ්ත්‍රයේ දිරිගන්වල රාජ්‍ය ශේෂ්ත්‍රය ශක්තිමත් කරලා අපේ ප්‍රතිපත්තිමය වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමේ අදිටමින් තමයි ඒ තීන්දුව ගත්තේ. ඒ වගේම රාජ්‍ය ශේෂ්ත්‍රයේ වැටුප් ලබා දීමට අමතරව වැටුප් වර්ධනය කිරීමට අමතරව අපි මූල්‍ය උත්තේජක රසක් ලබා දුන්නා රටේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. ඇත්ත වශයෙන්ම කේන්සියන් කියන ආර්ථික දාර්ශනිකයා කියලා තියෙනවා ඇග්‍රිගේට් ඩිමාන්ඩ් මැනේජ්මන්ට් තියරිය තුළ රටට මූල්‍ය ශක්තිය පොම්ප කරනකොට ෆිස්කල් පැකේජයක් ලබා දෙනකොට මුදල් සංසරණය වර්ධනය වෙනවා. මනි සර්කියුලේෂන් වැඩි වෙනවා. මනි සර්කියුලේෂන් එක වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට සැපයීමක් ලබා දෙන්නට ඕන. ඉල්ලුම සැපයීම යන ක්‍රියාවලිය තුළ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණයේදී අපි ලබා දුන්නු ආර්ථික පැකේජය ඒ පොරොන්දුව ඉෂ්ට කිරීමේ අදිටනින් අර ආර්ථිකයකට මුදල් පොම්ප කරලා ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ න්‍යාය යටතේ තමයි ඒ වැඩපිළිවෙල දියත් කරන්නට යෙදුනේ. හොඳයි. පැහැදිලි කිරීම තුළ අපිට ගත යුතු බොහෝ වැදගත් කාරණා තිබෙනවා. මේ රටේ ආර්ථිකය සමාජය සහ මේ සිස්ටම් චේන්ජ් එකකට යනවා නම් අපේ රටේ ක්‍රමවේදය වෙනස් කරලා ඉස්සරහට යනවා නම් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා. අපි මේවා කොයි තරම් දුරට ප්‍රායෝගික තලයේදී භාවිත කරනවාද කියන ප්‍රශ්නය තමයි අපට අවුරුදු 72ක් තුලම තිබුණේ. කතාව පැහැදිලි කිරීම, අර්ථ දැක්වීම සජිත් මහත්මයා වගේම බොහෝ දේශපාලන නායකයන්ට ඉතාම පුරුදුයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වීම ඉතාම පුරුදුයි. ඔවුන් ඉතාම ලස්සනට අපිට මේවා රටට කියනවා. හැබැයි අවුරුදු 5 ගෙවිලා ගියාම තමයි අපි බලන්න ඕනේ ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව, ආර්ථික වර්ධන වේගය, ඩොලර් එකේ අගය, පෙට්‍රල් ඩීසල් වල මිල සහ ගෙවුම් ශේෂය, ආනයන අපනයන අතර වෙළඳ හිඟය මේ ප්‍රගති වාර්තාව බැලුවාම පහුගිය අවුරුදු 72 ආණ්ඩුව අසමත්. අසමත් උනේ නැත්තම් මගේ තාත්තා ජීවත් වෙන කොටත් දියුණු වෙමින් පවතින රටක්, මගේ සීයා ජීවත් වෙන කොටත් දියුණු වෙමින් පවතින රටක්, මගේ පුතා දැන් ලොකු ළමයෙක් වෙන කොටත් මේ රට දියුණු වෙමින් පවතින රටක්ද කියන ප්‍රශ්නාර්ථයේදී අපි නතර වෙනවා. අපි මේ ඊටාම හරවත් සාකච්ඡාවක් මා සාමාන්‍යයෙන් අර ගැලරියේ ඇසිය යුතු ප්‍රශ්න විපක්ෂ නායකතුමාගෙන් විමසන්නේ නැහැ. නමුත් අපට ඔබේ බුද්ධි මණ්ඩපය පුළුල් කරලා මේ රට මෙතනින් ඉස්සරහට ගන්න ක්‍රමයක් හොයනවා. අපි බලමු ඒ සඳහා වන ඉඩ අවකාශයන් පැහැදිලි කිරීම කොහොමද කියලා. තව වැදගත් ප්‍රශ්න කිහිපයක් තිබෙනවා මේ අපේ පළමු විරාමයේ.
ඕනම පුද්ගලයෙක්ගේ ඕනම පවුලක ඕනම ගමක ඕනම නගරයක ඕනම රාජ්‍යයක වැදගත්ම දේ තමයි ආර්ථිකය. පර්ස් එකේ සල්ලි නැත්තම් නිශ්චිත ආදායමක් පවුලට නැත්තම් පවුලේ සමගිය කඩා වැටෙනවා. සොර සතුරු බිය ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. එය බුදුහාමුදුරු පවා චක්කවර්ති සීහනාද සූත්‍රයේ කියලා තියෙනවා. මා විපක්ෂ නායකතුමනි අපේ රටේ ආර්ථිකය තමයි හැම තැනටම මුල් වෙන්නේ. දියුණු ආර්ථිකයක් තිබ්බනම් ලෝකයට අතපාන්නට අවශ්‍ය නැහැ. ප්‍රශ්න ගොඩක් අපිට විසඳ ගන්න පුළුවන්. හැබැයි ඇයි විපක්ෂ නායකතුමනි ඔබේ පියා රට කරන කාලෙත් ඔබ පුංචි කාලෙත් අදත් හෙටත් අපි මේ ප්‍රශ්න ආර්ථිකමය වශයෙන් අපි හිරවෙන එක එන්නේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා. සමහරු කියනවා නියෝ ලිබරලිසම් ගැන, නව ලිබරල් වාදය ගැන. ඔබේ යහපාලන ආණ්ඩුවක සමාජ වෙළඳපොළ අර්ථක්‍රමයක් මේ රට හඳුන්වා දෙනවා කියලා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා. ඇයි විපක්ෂ නායකතුමනි අපි මේ තරම් ආර්ථිකමය වශයෙන් දුර්වලව බවට පත් වෙලා තියෙන්නේ? මම පුංචි නිවැරදි කිරීමක් කරට කමක් නැද්ද? කරුණාකරලා අපේ රට දැන් ලෝකයේ හඳුන්වන්නේ මැදි ආදායම් රටක් හැටියට. හැබැයි මම හිතන්නේ මීට මාස ගණනාවකට පෙර low middle income country එහෙම නැත්නම් අඩු මැදි ආදායම් රටක් හැටියට ආපහු රීක්ලැසිෆයි වුණා. ආපහු ශ්‍රේණිගත වුණා. කෙසේ වෙතත් මම බොහොම පැහැදිලිව දකින දෙයක් තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තියේ නිවැරදි ගමනක් මේ මෑත කාලයේ සිදු වෙලා නැහැ. බොහෝ දෙනෙකුගේ න්‍යායාත්මක පසුබිම් තුළ එක වෙලාවක නවලිබරල්වාදී කොනකට රටගෙන යනවා. තවත් වෙලාවක මධ්‍යස්ථ ගමනක් යනවයි කියලා ලුම්පන් ධනවාදය නිර්මාණය කරන වැඩසටහනක ලියැලෙනවා. මම එකග වෙනවා ඔබතුමත් සමග. බොහෝ දෙනෙක් ආර්ථික වර්ධන වේගය ගැන ලොකුවට කතා කරලා තියෙනවා. නමුත් ඔබතුමා දන්නවද 2016 ජනසංඛ්‍යා දෙපාර්තමේන්තුවේම දත්තවලට අනුව රට ලබන ජාතික ආදායමෙන් වැඩිපුරම කොට්ටාසයක් භුක්ති විඳින්නේ මේ රටේ පොසත් පරපුර. මගේ මතක හැටියට දල වශයෙන් 53%ක් 54%ක් රටේ ජාතික ආදායම භුක්ති විඳින්නේ පොසත්ම 20%. දුප්පත්ම 20% භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් 4.5ක් ඒ වගේ ප්‍රමාණයක්. එතකොට මේ අපි හැමෝම කතා කරන ආර්ථික වර්ධන වේගයේම තිබෙනවා අසමතුලිත භාවයක්. ඒක සමබර නැහැ. ඒක සමානාත්මතාවයේ පදනම් කරගත් ආර්ථික වර්ධනයක් නෙවෙයි. growth with equity නෙවෙයි. ඒක growth with imbalances. අසමානාත්මතාවයකට තුඩු දෙන ආර්ථික වර්ධන ක්‍රමවේදයක් තමයි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම රටක් ප්‍රගතිශීලී ගමනක්, දියුණු ගමනක්, සංවර්ධිත ගමනක් යන්නට අපි කටයුතු කීපයක් කරන්නට ඕන. එකක් තමයි ධනය උත්පාදනය කිරීම. දැන් කොමියුනිස්ට් චීනය පවා පිළි අරගෙන තිබෙනවා. ධනය උත්පාදනය කරන්නට ඔය අන්තවාදී සමාජවාදී ආර්ථික මොඩල හරියන්නේ නැහැ. කොමියුනිස්ට් චීනය පවා පිළි අරගෙන තිබෙනවා නිදහස් වෙළඳපොළ ආර්ථිකය තමයි රටක ධනය උත්පාදනය කරන්නට තිබෙන හොඳම ක්‍රමවේදය. ධන උත්පාදනය කියන්නේ wealth creation. එතකොට මුදල් සම්පත් ධනය කියන එක අපි නිපදවන්නට ඕන. ඒ සඳහා නිදහස් වෙළඳපොළ බලවේග ක්‍රමවේදය ෆ්‍රී මාකට් මෙකනිසම් එක පාවිච්චි කරන්නට ඕන. හැබැයි ඒ ධනය සම්පත් නිර්මාණය වුණයින් පස්සේ ඒක බෙදී යාමේදී සමාජ සාධාරණත්වය, යුක්තිය, යුතුයකම, සමානාත්මතාවය පෙරදරි කරගෙන
සම්පත් සහ ආදායම් බෙදී යන්නට ඕන. ඉංග්‍රීසියෙන් කියන්නේ equitable redistribution of income and wealth. මෙන්න මේ ප්‍රතිපත්තිය, මෙන්න මේ වෙළඳ පොළ ආර්ථික බලවේග සහ සමාජ සාධාරණත්වයෙන් මුදුන්පත් කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තමයි සමගි ජන බලවේගයේ අපේ ගමන, අපේ අරමුණ. ඒ වැඩපිළිවෙල තුළ අපි බොහොම පැහැදිලිව අවබෝධ කරගෙන තිබෙනවා. කුමන න්‍යායක් අනුගමනය කරත් එය ක්‍රියාත්මක වෙන්නට ඕනේ මහ පොළොවේ. ඔබතුමා හරි. බොහෝ දෙනෙක් ප්‍රකාශන ඉදිරිපත් කරලා තිබෙනවා. නිවේදන ඉදිරිපත් කරලා තිබෙනවා. ಜಾති අමතලා තියෙනවා. මේ හැම ක්‍රියාවලියක් තුලින්ම අපි හොඳයි, අපි සරුයි, අපි සතුටුයි කියලා පාලකයෝ Tamanටම කියා ගන්නවා. නමුත් ඒක මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව? කොපමණ ප්‍රතිපත්ති සම්පාදනය කරත් නිපුණතාවයන් වලින් ඉහළ, දැනුවත්කමින් කුසලතාවයන් වලින් හෙබි ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක්, ඉම්ප්ලිමෙන්ටේෂන් මැෂිනරි එකක් රට තුල නිර්මාණය වෙලා නැහැ. මොකද ඒකට කරන්නට ඕන? ඒකට අපි රජයක් වටා උගතුන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, දක්ෂයින්, විෂයානුබද්ධව පරිණත දැනුමක් කුසලතාවයක් තිබෙන කණ්ඩායම් එකතු කරගෙන ප්‍රතිපත්ති සම්පාදනය කරනවා පමණක් නෙවෙයි. කාල වකවානු කාල සටහන් සහිතව. ඒකට කියන්නේ ටයිම් ටාගටඩ් කියලා. ඉලක්ක සම්පූර්ණ කිරීමේ ජාතික ක්‍රියාවලියක්. ඒක ජාතික මෙහෙවරක්. මුළු රටම එක්සේසත් වෙන විදිහට ක්‍රියාත්මක කරන්නට. මේක රජයකින් විතරක් කරන්නට බෑ. මේකට අපිට ජනතා ශක්තියත් අවශ්‍යයි. මේ ඉලක්ක පිළිබඳව ජනතාවගේ පිළිගැනීමක් තිබෙන්නට ඕන. මේ ගමන අපි රටක් හැටියට යනවායි කියන විශ්වාසයක් තියෙන්නට ඕන. ක්‍රෙඩිබිලිටි එකක් තියෙන්නට ඕන. ඒ වගේම මුළු රටම සියලුම ජන කොට්ටාස, ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ, ගෝත්‍ර ඔය ભેද නොතකා එක යාන්ත්‍රණයක් තුල එකට එකතු වෙලා මේ ජාතික ඉලක්ක සහිත කාලවකවානු සහිත ගමන ක්‍රියාත්මක කරන්නට ඕන. ඉතින් රොෂාන්, මම ආඩම්බරකමකින් තොරව මම පැහැදිලිවම කියන්න කැමතියි ඒ නිපුණත්වයේ, දක්ෂතාවයේ, කුසලතාවයේ තිබෙන ඒ දක්ෂය කණ්ඩායම සමගි ජන බලවේගයේ සතුව තිබෙනවා. ඒ වගේම රටක් සංවර්ධිත ඉදිරි පිම්මක් පැනීමේ ඒ ගමන ක්‍රියාත්මක කරන්නට අපි සතුව ඒ දර්ශනයක් තිබෙනවා කියන එක අපේ හැඟීම. මම කැමති ගමේ හන්දියේ තැඹිලි කපන මහත්තයෙක්ගේ ප්‍රශ්නයක් කුණු එකතු කරන මහත්තයෙක්ගේ නෝන කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඔබතුමාට දාන්න. ඔබතුමාගේ මේ දර්ශනය ඔය ඉන්න පාර්ලිමේන්තුවේ 225 හෝ ඔබේ නාම යෝජනා දුන්නු පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්ක කරන්න පුළුවන්ද? මෙහෙමයි. ඔය දක්ෂයෝ දොතන ඉන්නේ. දක්ෂයෝටද නාම යෝජනා දුන්නේ. මේ වගේ ප්‍රශ්න ගමේ අය අහනවා අපේ. ඒ වගේම අහනවා එහෙමනම් සජිත් මහත්තයා කියන විදිහට එහෙනම් කොච්චර හොඳද අපේ රට හදන විදිය? හරිම ෂෝක්න සජිත් මහත්තයා කතා කරපු විදිය. අන්න ඒ විදිහට රට හදන්න ඕනේ. හැබැයි ඡන්දෙට ගියාම උදව් කරන මිනිහට සලකන්න ඕනේ ඡන්දෙන් දින්නේ පස්සේ. මනාප ක්‍රමයේ ඇතුලේ මිනිස්සු දේශපාලක ඔක්කොම අසරණ වෙලා. ණයට දුවන්නේ කාරකේ විපක්ෂයට ගියන් පස්සේ. පස්සේ ආණ්ඩුවට අපම අපි බලා ගන්නම් කියනවා. මේකින මජර ඩීල් සුදු කරපටි තමන්ගෙම මිතුරන්ට, තමන්ගෙම පවුලට, තමන්ගෙම කාට කරගැනීමේ ඒ දේශපාලන සංස්කෘතිය ශ්‍රී ලංකාවෙන් අයින් කරන්න තාක් සක්කරන මේ වයිමාවත් මේ ආණ්ඩු කරන්න බැහැ කියලායි රටේ පුරවැසියෝ කියන්නේ. ඔබතුමා එකඟද මේ මගේ කාරණාවට? එකඟයි. එහෙමනම් මහත්මයා වෙනස් කරන්න. අපි වෙනස් කරන්නේ කොහොමද? මම පොඩි කරුණු සිස්ටම් චේන්ජ් එකට යන්නේ කොහොමද? මං හිතන්නේ සිස්ටම් චේන්ජ් එකට යනකොට එතනදී පක්ෂ නායකින්ගේ, දේශපාලඥයින්ගේ, පක්ෂවල ප්‍රබලින්ගේ වගකීමක් තිබෙනවා ඒ හොඳ කොට්ටාස සම්බන්ධ කරගෙන ඒ ගමන යෑම. ඒ වගේම රටේ ජනතාවගෙත් වගකීමක් තිබෙනවා තීන්දුව తీරන ගැනීමේදී
හොඳට හොයලා බලලා තෝරලා බේරලා ගුණාගුණ සොයා බලලා අර ඉංග්‍රීසියෙන් කියනවා cost benefit analysis කියලා. cost එක බලනවා benefit එක බලනවා. ආදායම බලනවා වියදම බලනවා. හර බලනවා බැර බලනවා. මේ හර බැර දෙකම තරාදියක දාලා කිරලා මැනලා හොඳ තීන්දුව ගැනීමත් අපේ රටේ ජනතාව සිදු කරන්නට ඕන. ඔබ කියන දේ ඇත්ත. ඇත්ත වශයෙන්ම ඔබතුමා ඇහුවා පාර්ලිමේන්තුවේ 225 දෙනා ගැන. මට කියන්න රොෂාන් මහත්මයාම මේ 225 දෙනා අහසින් පාත් වෙන 225ක් නෙවෙයිනේ. 29 දෙනෙක් විතර එනවා ජාතක ලැස්තුවෙන්. ඔව් 225. ඔව් ඒ අරුණකොට අනිත් පිරිස 225 දෙනාම ජනතාව ගත්තු තීන්දුව తీරන. නමුත් මම ජනතාවට මේ ප්‍රශ්නේ තල්ලු කරන්නට යන්නේ නැහැ. ජනතාවට යම් වගකීමක් තිබෙනවා. නමුත් පූර්ණ කාර්යභාරය අපි සතුයි. ඔබතුමා දකින්නට ඇති මහමැතිවරණ පසුව කාල වකවානුවේදී සමගි ජන බලවේග පක්ෂයක් හැටියට වැඩි ආවරණය කිරීම මාධ්‍ය ආවරණය අපිට බොහෝ මාධ්‍ය ආයතන වලින් නොලැබුණත් මාධ්‍ය ආයතන කිහිපයකින් අපිට ලැබෙනවා. අපේ පක්ෂය වටා එකතු කරගත්ත කණ්ඩායම කුසලතාවයන් වලින් හෙබි සුදුසුකම් තිබෙන දක්ෂයෝ ප්‍රවීණයෝ ගණනාවක් අපිට එකතු කරගන්නට පුළුවන්කම ලැබුණා. දැන් ඔබතුමා මගෙන් ප්‍රශ්නය අහයි ඇයි මැතිවරණයට ඉස්සෙල්ලා මේක නොකරේ කියලා. මම ඔබතුමාට දැනුවත් කරන්නට ඕන සමගි ජන බලවේගය කියන පක්ෂය ලියාපදිංචි කරලා අපි යන්නට ගියේ එක ගමනක්. අපි හිටපු පාර්ශවයත් එක්ක. නමුත් අවසාන මොහොතේ ඒ එකට යන්න තිබුණු ගමන විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා නිර්මාණය වුණේ නැහැ. මගේ මතක හැටියට මාර්තු මුල් සතියේ මතකෙන් මං කියන්නේ දෙවෙනිදා කොහෙද විසිරෙව්වා. 12-19ක් අතර නාම යෝජනා දුන්නා. බොහොම කෙටි කාලයක් තිබුණේ මේ අපේ අලුත් අදහස් මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න. නමුත් මම එක පොරොන්දුවක් වෙනවා අපේ රටේ ජනතාවට. සමගි ජන බලවේගය වටා ඒකරාශී වෙන උගතුන් බුද්ධිමතුන් විශේෂඥයින් පරිණත දැනුමක් තිබෙන රටට අගයක් එකතු කරන්නට පුළුවන්. ඒ කියන්නේ value addition කියලා. අගයක් එකතු කරන්නට පුළුවන් ඒ ප්‍රවීණ කොට්ටාසයක් ඒකරාශී කිරීමේ ලොකු ගමනක අපි නියැලලා සිටිනවා. ඒ වගේම ඉදිරියේදී එළඹෙන මැතිවරණවලදී ඒ අපි ඉදිරිපත් කරන කණ්ඩායම් වලින් යමෙකුට සාධාරණ තක්සේරුවක් කරන්නට පුළුවන් සමගි ජන බලවේගය කොයි ආකාරයේ ගමනක් යනවාද කියලා. මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි දැනට අපි බුද්ධි මණ්ඩපයක් ස්ථාපනය කරමින් සිටිනවා. ඒ බුද්ධි මණ්ඩපයේ කොටස් කීපයක් තිබෙනවා. එක කොටසක් තමයි විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කතිකාචාර්යවරුන් ගේ කණ්ඩායමක් අපේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය බලයක් ආවන් පස්සේ ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අපි ඒ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ගොනු කරමින් සිටිනවා. මේ වෙන විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වියත්මග හැදුවා වගේද? මම පැහැදිලිවම කියන්නට ඕන ඔය වෙනත් සංවිධාන වගේ නෙවෙයි අපේ බුද්ධි මණ්ඩපය. ඒ බුද්ධි මණ්ඩපය තුළ නායකයත් සමග ඍජු සංවාදයක්, ඍජු සාකච්ඡාවක් විවිධ විෂයන් පිළිබඳව කෘෂි කර්මාන්තය හෝ වේවා, වාරි මාර්ග හෝ වේවා, අධ්‍යාපන හෝ වේවා, සෞඛ්‍ය හෝ වේවා, මූල්‍ය ශාස්ත්‍රය හෝ වේවා, මේ හැම අංශයක් පිළිබඳවම හොඳ පරිණත සාකච්ඡාවක්, හොඳ පරිණත වාද විවාදයක් තුළ තමයි අපේ බුද්ධි මණ්ඩපේ ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම අර ඉංග්‍රීසියෙන් තියෙනවනේ කීමක් you have to walk the talk කියලා. ඒ කියන්නේ ප්‍රකාශයට පත් කරපු දේ ක්‍රියාත්මක කරන්නට ඕන. අපේ රටේ බොහෝ අවස්ථාවන් වලදී ඔබතුමා ඉතිහාසය මතක් කරලා දුන්නා. ප්‍රකාශනයන් ක්‍රියාවට පරිවර්තනය නොවීමේ
ඒ බරපතල අර්බුදය මත තමයි රටේ අර්බුද සියල්ලක්ම නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා සමගි ජන බලවේගයේ අපි සූදානම් පැහැදිලිවම දක්ෂින්ට මුල් තැන ලබා දීලා හොඳ පරිණත ප්‍රශස්ත ගමනක් ක්‍රියාත්මක කරන්නට අපි වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන්. විපක්ෂ නායකතුමනි කෙටි පිළිතුරු දෙකක් දෙන්න. මම තාම ආර්ථිකයේ ඉන්නේ. මා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ සහ ඒ වටා ගොඩනැගුණු ඒ සමගි සංධානය ගැන මම ඔබේ අදහස දැනගන්න කැමතියි. හැබැයි ඔබ එක් කාරණාවක් කියපු එකකට අදහසක් ඇටියට මා දැනගන්න කැමතියි. ඔය බුද්ධි මණ්ඩප සකස් කිරීම සම්බන්ධයෙන් හැම ආණ්ඩුවක්ම එවැනි ඔවුන්ගේ ඉන්න පොලිටිකල් තියරිටිෂියන්ස්ලා එනත්තම් න්‍යායාචාර්යවරුන් ඔවුන් අනුමාන කිරීම ඔවුන්ගේ විශ්ලේෂණ ගෙන එනවා කොහොමද ආණ්ඩුවක් බලයට ආවම කරන්න කියලා. දැන් වියත්මකට වෙච්ච දෙයමයි මා ඔබේ බුද්ධි මණ්ඩලයත් එක්ක සංසන්දනය කරන්නේ. ඔවුන්ට බලය ලැබුණෙන් පස්සේ සජිත් මහත්තයාට බලය ලැබුණෙන් පස්සේ ආණ්ඩුවක් කරන්න අර බුද්ධි මණ්ඩල වලට ආණ්ඩුවේ දෛනික ක්‍රියාකාරකම් වලට මැදිහත් වීමේ ව්‍යවස්ථාමය බලතල නැහැ. ඒක ටෙක්නිකලි කරන්න බෑ. එතකොට රාජ්‍ය සේවයේ තියෙන යාන්ත්‍රණයේ අමාත්‍යාංශ ලේකම් අතිරේක ලේකම් අධ්‍යක්ෂ ජෙනරාල් සභාපති ඇතුළු තිබෙන ප්‍රාදේශ සභා ප්‍රාදේශ ලේකම් හරහා තමයි ක්‍රියාවට නංවන්න ඕනේ. බුද්ධි මණ්ඩල වලට තරතුරු දුන්නේ නැත්නම් ඔවුන්ගේ මතය කැබිනට්ටුවට හෝ විපක්ෂීය පාර්ලිමේන්තුවට ගේන්න බෑ. ප්‍රොසෙස් එකක් ක්‍රියාවලියක් නැහැ. එතන ව්‍යවස්ථාමය ගැටුමක් තිබෙනවා. ඉතින් ඔබ වගේ බුද්ධිමත් ඔබ වගේ පතපොත කියවන විපක්ෂ නායකවරයෙක් හැටියට මේ ગેප් එක හදන්නේ කොහොමද? මේ ગેප් එක වෙනස් කරන්නේ කොහොමද? අපි පුංචි උදාහරණයක් ගමු. අපි ගමු අපේ රටේ තිබෙන ප්‍රධානතම පාඩු ලබන රාජ්‍ය ආයතන. මම බොහොම පැහැදිලිවම කියනවා රාජ්‍ය ආයතන පාඩු ලබන රාජ්‍ය ආයතන. ලාභ ලබන ආයතන බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී මොනම හේතුවකටත් මොනම ආකාරයකින්වත් අපි දේශපාලන පත්වින් දෙන්නට සූදානම් නැහැ. එතනදී ඒ ශේෂ්ත්‍රයන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන, හොඳ දැනුමක් තිබෙන, ඒ වගේම යම් කාලවකවානුවක් තුළ මේ පරිවර්තනාත්මක යුගය නිර්මාණය කරන්නට පුළුවන් කොට්ටාසය අපි තැන්වලට නිල වශයෙන් දානවා. නිල වශයෙන් දැම්මින් නැත්නම් අපිට වැඩේ කරන්න බැරි වෙනවා. හොඳයි. ඒක දානවා විතරක් නෙවෙයි. ඒකට ඉලක්කයක් ලබා දෙනවා. ඒ ඉලක්කය සම්පූර්ණ කරේ නැත්නම් අපි වෙනස්කමක් කරලා ඊළඟට තවත් ඒ ශේෂ්ත්‍රය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන, හොඳ කළමනාකාරීත්වයක් තිබෙන ඉලක්ක කරා හඹා යන්නට පුළුවන් පුද්ගලයෝ අපි යොමු කරනවා. පෞද්ගලික අංශයේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ කියන KPIs මැච් කරනවා කියලා. Key Performance Index ඒ ඉලක්ක ලබා දීලා ඉලක්කයේ නිශ්චිත කාල රාමුව ඇතුළේ ඉටු කරේ නැත්නම් තුමට රස්සාව දාලා යන්න වෙනවා. ඒක තමයි පෞද්ගලික අංශයේ සාර්ථකත්වයේ රහස. හැබැයි රාජ්‍ය සේවයේ KPIs දැම්මොත් වෘත්තීය සමිති ඔක්කොම ටැංකිය උඩ නැගලා පාරට බැහැලා ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලා එයින් ක්‍රීඩා අධ්‍යාපන ඕනෑම අමාත්‍යවරයෙක් අමාත්‍යාංශය අපහසුතාවයට පත් කළා ආණ්ඩු පෙරලන්න විප්ලව කරાવી පාරට බහින්න. පුංචි පැහැදිලි කිරීමක් කරන්නට ඕන. මේ කටයුතු ශ්‍රී ලංකාව අපි ලබපු අත්දැකීම්. පුංචි පැහැදිලි කිරීමක් කරන්නට ඕන. ඔබතුමා ඇහුවේ කොහොමද අපේ බුද්ධි මණ්ඩපයේ සමාජිකයින් රාජ්‍ය පාලනය යාන්ත්‍රණ හවුල් කරගන්න කියලා. එතනදී මම ඔබතුමාට පැහැදිලිවම කියනවා. අපි ගත්තොත් විදුලි බල මණ්ඩලය. අපි ගත්තොත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. ඒවට දේශපාලන පත්වීම අපි ලබා දෙන්නේ නැහැ. ඒවට අපි කෙලින්ම බුද්ධිමතුන් ඒ ශේෂ්ත්‍රය පිළිබඳ ප්‍රවීණින් යොමු කරලා ඒ අයටත් දෙනවා මේ ඉලක්කය සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙල. හොඳයි. ඒකයි මම අදහස් කරේ. ඔබතුමාගේ අදහස පැහැදිලි. රටේ ජනතාව we report you decide. අපි වාර්තා කරමු. ඔබ තීරණ ගන්න. මම කැමතියි රටේ මුදල් අමාත්‍යවරයා ඉන්න වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ඔබේ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් අහනවා කරුණාකරලා කියන්න අපේ රටේ දැන් තිබෙන ණය ප්‍රමාණය සහ ණය ගෙවන ක්‍රමවේදය පිළිබඳව. එතකොට මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරන පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බදු ආදායම ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ණයවල වාර්ෂික ණය වාරික ගෙවන්නවත් ප්‍රමාණවත් නොමැති බව. මෙය තාම බරපතල තත්වයක්. අපේ නිවසක අපේ ආදායම අපේ ගෙදර තියෙන ණයේ වාරික ටිකවත් ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? ණය දැන් අපේ ශ්‍රී ලංකාවේ අලුත්ම තත්ත්වය තමයි සජිත් මහත්මයා ණය ගන්නවා ණය ගෙවන්න. කවුරු ආවත් 2019 ගෙවන්න තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලිය හෝ ලෝක බැංකුවේ හෝ එයාදාල ගෙවීම් මොන ආණ්ඩුවවත් ගෙවන්න ඕනේ.
දැන් අපිට සල්ලි අච්චු ගහලා ගෙවනවද? විදේශ විනිමය වෙන කාරණාවලට තිබෙන ඩොලර් ටික ණය ගමන් යොදා ගන්නවාද? ඒ ඩොලර් ටිකෙන් බඩු ගන්න එක වාහන ආනයන සීමා කරනවද? ඇපල් මිදි ටික ගේන එක සීමා කරනවද කියලා බරපතල ආර්ථික අර්බුදකින්. ඒ නිසා තමයි මා ඔබ වැනි වියත් පතපොත කියවපු උපාධිධාරී දේශපාලන නායකයෙක්ගෙන් අහන්නේ අපිට කවුරු හරි මේ ආර්ථික මොඩල් එකේ වැරද්දක් කරලා තියෙනවද? නියෝ ලිබරලිසම් ජේ.ආර් මහතා ඔබේ පක්ෂ නායකයා විවෘත ආර්ථිකය ගෙනාවා. ඊට පස්සේ සමාජ දේශපාලන වෙළඳ පොලක් ගේනවා කිව්වා. අපිට ඉකොනොමි එකේ ස්ට්‍රක්චරල් චේන්ජ් එකකට නොගියොත් මේ බදු ප්‍රතිපත්ති, මේ ෆිස්කල් ප්‍රතිපත්ති, මේ ආගමන විගමන නීති, මේ පරණ රේගු නීතිත් එක්ක කොහොමද මහත්තයෝ මේ රට හදන්නේ කියලා සාමාන්‍ය පෙළ සමාජ ශිෂ්‍යයෙක් පවා අහයි. අපි දෙන උත්තරේ මොකක්ද? මම මේ ඉකොනොමි ප්‍රශ්නේ ඔබ ඉස්සරහට අරන් යන්න ඕන සාකච්ඡාවේ. ඇත්තටම අපි සතු විසඳුම් තිබෙනවා. පළවෙනි දේ තමයි අපේ රටේ බදු ප්‍රතිපත්තිය බොහොම අසාධාරණයි. ඔබතුමා දන්නවා ප්‍රධාන වශයෙන් බදු ක්‍රමවේද දෙකක් තිබෙනවා. ඍජු බදු, වක්‍ර බදු. වක්‍ර බදු කියන්නේ තමන් උපයන ආදායම කුමක් වුවත් ඒ බද්ද ගෙවන්නට ඕන. ඍජු බදු කියන්නේ තමන්ගේ ආදායම් මට්ටම වැඩි වෙන ආකාරයට බදු ගෙවීම. ඔබතුමා දන්නවද මේ රටේ ඒ ඍජු සහ වක්‍ර බදු අතර තිබෙන අනුපාතය දිහා බැලුවම මට ආරංචි විදියට මම දන්න විදියට 70%ක් 80ක් තියෙන්නේ වක්‍ර බදු. 20%ක් පමණයි තියෙන්නේ ඍජු බදු. එතකොට අපි මේක වෙනස් කරන්නට ඕන. අපි ඍජු බදු ප්‍රමාණය වැඩි කරලා වක්‍ර බදු ප්‍රමාණය අඩු කරන්නට ඕන. මම හිතන්නේ ටැක්ස් කමිෂන් වාර්තාවකුත් තියෙනවා. හැබැයි ඒක හැමෝම හංගගෙන ඉන්නේ. කවදාවත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි සූදානම් ඒ දැවැන්ත තීන්දුවට ප්‍රවේශ වෙන්න. ඒ කියන්නේ සාධාරණ බදු ක්‍රමවේදයක්. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි රජයක් තුල කාර්යක්ෂම ඉතිරි කිරීම කියලා දෙයක් කරන්නට පුළුවන්. ඒකට කියන්නේ efficiency savings. මුළු රාජ්‍ය ශාස්ත්‍රයේම දිහා බලන්නට ඕන. රාජ්‍ය ශාස්ත්‍රයේ කැප කරන මූල්‍ය සම්භාරය මොනවටද යන්නේ? මොන ව්‍යාපෘති වලටද යන්නේ? ඒ වැය කරන ව්‍යාපෘති වලින් ප්‍රතිලාභයක් කොපමණද? රාජ්‍ය මූල්‍ය ආයෝජනය තුල ලැබෙන ප්‍රතිලාභය return on investment. ඒ ප්‍රතිලාභය ගණනය කරලා අපිට තෝරගන්නට පුළුවන් මේ කාලවකවානුව තුල රටට ලැබෙන වැඩි ප්‍රතිලාභී ව්‍යාපෘති ටික ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතාව වැඩසටහනකට යන්න. ඒ තුලින් යම් ඉතිරි කිරීමක් ඇති කරන්නට පුළුවන්. ඒකට කියන්නේ efficiency savings. ඒ වගේම රාජ්‍ය ආයතන තුල අපිට පුළුවන් මේ කාර්යක්ෂම ඉතිරි කිරීම efficiency savings ඇති කරන්න. ඩුප්ලිකේෂන් නැති කරන්න. විකරණය. ඒ වගේම අපිට ලක්ෂ 14ක ලක්ෂ 15ක මම විශ්වාස කරනවා හොඳ රාජ්‍ය සේවයක් සිටිනවා. නමුත් ඒ රාජ්‍ය සේවය තුල තිබෙන කාර්යක්ෂමතාවය වර්ධනය වීමේ වැඩ කටයුතු වලට අපි යොමු වෙන්නට ඕන. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට අර ඉන්සෙන්ටිව් බේස්ඩ් සිස්ටම් එකක් ඉලක්ක සම්පූර්ණ කරන එක කේන්ද්‍ර කරගත් දිරිදීමුණා වැඩසටහනකට. ඒ යනකොට මේ මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාශීලී වෙනවා. මේක වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම අපි රටක් හැටියට අපේ ඉතිරි කිරීමේ ප්‍රතිශතය අපි වර්ධනය කරන්නට ඕන. රොෂන් දන්නවද 60 ගණන් වල 70 ගණන් වල 70 ගණන් වල දශකවල ජපානයේ කොහොමද ආසියාවේ ආර්ථික ව්‍යාග්‍රය ඉකොනොමික් ටයිගර් බවට පත් වුණේ? රටක් හැටියට ඉතිරි කිරීමේ ප්‍රතිශතය වර්ධනය කරා. ඉතිරි කිරීමේ ප්‍රතිශතය වර්ධනය වෙනකොට ඒව ආයෝජනය වෙනකොට නියත වශයෙන්ම ආර්ථික වර්ධන වේගය ඉහළ යනවා. මම මේ කියන කතාව ක්‍රියාත්මක කිරීම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක මම පිළිගන්නවා. ඒ වගේ මේක සුන්දර ක්‍රියාවක් නෙවෙයි. නමුත් මේ දේ කළ යුතුයි.
එය ඉටු විය යුතුයි. එය නිත්‍ය වශයෙන්ම සිදුවෙන්නට ඕනේ කියන ඒ අධිෂ්ඨානය, ඒ ධාරණ ශක්තිය සහය ක්‍රියාත්මක කිරීමේ කැපකිරීම අපි සතුව තිබෙනවා. අපි පරාර්ථකාමීව පුළුවන් තරම් උපරිම ප්‍රමාණය කැපකිරීම කරලා අපිට පුළුවන් මේ ඉලක්ක සාක්ෂාත් කරගන්නට. ඒ වගේම මම තව දෙයක් කියන්නට කැමතියි. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ අපිට පුළුවන් පිවි රාශියක් පනින්නට. අපේ ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ අපනයන ප්‍රතිශතය අපි වර්ධනය කරගන්නට ඕන. මම කියන්නේ එයින් ලැබෙන විදේශ විනිමය හරහා අපේ සම්පූර්ණ ගැටලු වලට විසඳුම් ලැබෙනවයි කියලා. නමුත් මේ ක්‍රියාවලියන් ඇතුළුව වර්තමාන යථාර්ථයන් අපි හොඳට අවබෝධ කරගන්නට ඕන. රුපියලේ අවප්‍රමාණය තුළ රටේ තිබෙන පොලි අනුපාතය තුළ රුපියලයාගේ දෝලනය වෙන ආකාරයට අපි කරන්නා වූ අපනයන ආදායම් නැවතත් වරක් අපේ රටට ඍජුවම ලැබෙනවද නැද්ද කියන කාරණාව තුළ අපිට පුළුවන් යම් ක්‍රමෝපායික සූක්ෂම ක්‍රියාවලියක යොමු වෙලා අපේ රට නිවැරදි මාර්ගයට ගන්න. ඒක අසීරුයි. ඒක අපහසුයි. ඒකට කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. කැපකිරීම කිරීමේ ආදර්ශය අපි රජයේ ඉහළින්ම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. රටේ නායකත්වයට පුළුවන් නම් කැපකිරීම කරලා රටට ආදර්ශයක් වෙලා මේ තමයි අද රටේ තත්ත්වය. මේ ගමන තමයි අපි යා යුත්තේ. මේක සමගි ජන බලවේගයේ පමණක් නෙවෙයි. රටේ ලක්ෂ 220ම එක හඬින් එක ගමනින් එක ඉලක්ක සහිතව මේ ගමන යා යුතුයි කියන තනි අදිෂ්ඨානයක් සතුව මේ ගමන අපි ක්‍රියාත්මක වෙනවා නම් ඒ වගේම සූරීන් වගේ ඉලක්ක සම්පූර්ණ කරනවා නම් මං හිතන්නේ දැන් තිබෙනා වූ ඒ අන්ධකාරී චිත්‍රය ඒක සත්‍යයක්. ඒක යථාර්ථයක්. මම පිළිගන්නවා. අපිට අන්ධකාරයේ කතරම් තිබුණත් අර පුංචි ආලෝකයක් දිස් වෙනවා. ඒ ආලෝකය කරා රටට පියන ගන්නට හැකියාව තිබෙනවා. හොඳයි. ඊටාම ධනාත්මක ප්‍රවේශයක් සහ අපේ නැනස තව තවත් පුළුල් කරනවා මේ සාකච්ඡාව ඇතුලේ අපිට හිතන්න ගොහෝ දේ යෝජනා කරන ඔබ කාර්යාලයක ලිපිකරුවෙක් නම් මුරකරුවෙක් නම් රියදුරෙක් නම් ඔබ රජයේ සේවකයෙක් නම් පෞද්ගලික අංශයේ කෙනෙක් නම් ඔබට ඔබේ පවුලට වගේ මේ රටට අපි පැය 24ම වැඩ කළා කරන්න පුළුවන් බොහෝ දේ තිබෙන කොරියාව, ජපානය, වියට්නාමය, මැලේසියාව ජයගත්තේ එමයයි. මගේ දෙවන විරාමය ලබා ගැනීමේ අවස්ථාව මා සූදානම් විපක්ෂ නායකතුමා සමග ඊළඟ වටේට යන්න. අපි මේ අභියෝග ජයගන්නේ කොහොමද? අපිට විවේචනය කරන්න පහසුයි, ක්‍රියාත්මක කරන්න අපහසුයි. අපි බලමු ධනාත්මකව අපි අපේ රට හදාගන්න. විරාමයක් නැවත අප ඉලක්කයෙන් ඔබව හමු. අපි වගේ රටවල් වල ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනයත් එක්ක අනෙක් පැත්තෙන් තිබෙන කාරණාව තමයි නීතියේ ආධිපත්‍ය සහ නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා වෙනවාද කියන කාරණාව. තියෙන මිනිහට ධනය තියෙන, බලය තියෙන, හයිය තියෙන මිනිහට මේ රටේ එක නීතියකුත්, දුප්පත් අහිංසක මිනිසුන්ට තව නීතියකුත්. එක එක අයට එක එක මට්ටමේ නීතිත් ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාවලියක්, නීති රීති පද්ධතියක් ඇතුලේ අපි අපේ රට හදාගන්නේ කොහොමද? දඬුවම් කරන්නේ තමන්ගේ දරුවාද, තමන්ගේ ඥාතියාද? රාජ්‍ය දේපල මම් පහරන්නේ, හොරකම් කරන්නේ කවුරුන්ද? තරාතිරම නොබලා දඬුවම් ක්‍රියාත්මක කරන. ඒ වගේම යුක්තිය පසඳලන සාධාරණ යුක්තිගරුක සමාජයක් ගොඩනගා ගන්නට අවුරුදු 72ක් හිටිය අපට අමාරු වුණා. මා මේ කියන උදාහරණ ගැන ඔබට ඕනෑ තරම් උදාහරණ පත්‍රයක් බැලුවම තියෙනවා. ඒ සජිත් මහත්මයා මේ දැවැන්ත ආර්ථික සමාජ පරිවර්තනයකට රටක් යන්නට නම් ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ හිඩැස පිරෝල කිව්වේ රටට එක නීතියක් එක රටක් නීති දෙකක් බෑ කියලා. ඒක පිළිගත්ත රටේ ජනතාව 69 ලක්ෂයක්.
ඔබ පිළිගන්නවද අපේ රටේ අධිකරණ සහ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ ඒවායේ තිබෙන ක්‍රියාකාරකම් සහ දේශපාලකයන්ගේ සහ ආණ්ඩුවේ මැදිහත් වීම ඔබලා පාර්ලිමේන්තුව කියනා වගේ අපට ඇති කරන්නේ ජුගුප්සාජනක හැඟීම්. බලය දරන්නෝම බලය නැති කල්ලි කරන චෝදනා. ලසන්ත වික්‍රමතුංග මැරුවේ කියලා කාටවත් අදටත් හොයාගන්න බැරි රටක අපි ඉන්නේ. ඔබතුමා මොකද මේ කියන්නේ? මේ කාරණාව කොහොමද ඔබ දකින්නේ විපක්ෂ නායකවරයා හැටියට? මං හිතන්නේ මේ මාතෘකාව පිළිබඳව බොහෝ දේශපාලන පක්ෂ බොහෝ දේශපාලන නායකයින් විවිධ අවස්ථාන්වලදී කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මං හිතනවා මේ කාරණා දිහා බලනකොට පුරවැසියන්ට අද මේ මාතෘකාව විහිළුවක් බවට පත් වෙලා තිබෙනවා. විපක්ෂයේ ඉන්නකොට එක අදහසක්, රාජ්‍ය බලය ලැබෙනකොට අදහස් වෙනස් වීමක්. මම අර කිව්වා වගේ මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේදී, ගැටලු සමතයකට පත් කිරීමේදී, රට ඉදිරි ගමනක් යෑමේදී මම කිව්වා ප්‍රධාන ගැටලුවක් තියෙනවා කියලා. ඒක තමයි අර කියන දේ නොකිරීම. කියන දේ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි මේ ඉදිරිපත් කරන අදහස් කොයිතාක් දුරකට රටේ ජනතාව පිළිගනීද නැද්ද කියන එකත් මටම ප්‍රශ්නයක්. ඒකට හේතුව විවිධ අවස්ථාවන් වලදී විවිධ ප්‍රබුද්ධ ප්‍රශස්ත ශූර නායකින් යයි කියන කොට්ටාසය කරපු ප්‍රකාශ ක්‍රියාත්මක නොවීම තුළ අද පරපතල අර්බුදයක, සමාජ අර්බුදයක අපි සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ප්‍රධාන ස්තම්භ තුනක් තිබෙනවා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. සාධාරණ රටක්, යුක්තිගරුක රටක්, ජනතාවට සෙත සලසන, ජනතාව සුරකින රටක් නිර්මාණය වන්නට නම් පැහැදිලිවම ස්වාධීන, පරිණත, ප්‍රශස්ත අධිකරණ ක්‍රියාවලියක් අත්‍යවශ්‍යමයි. අපි සූදානම් අපේ කාලවකවානු තුළදී ඒ ජාතික යුතුකම, ජාතික මෙහෙවර ඉෂ්ට කරන්න. පැහැදිලිවම අපිට තිබෙනවා දැඩි අධිෂ්ඨානයක්, බොහොම බරපතල පොලිටිකල් කන්වික්ෂන් එකක්, දේශපාලනමය සිතිවිල්ලක්. මේ රටේ යුක්තිගරුක සාධාරණ අධිකරණ ක්‍රමවේදයක්, අධිකරණ පද්ධතියක් අපි නිර්මාණය කරන්නට ඕන. එය නිර්මාණය කිරීම ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. නමුත් එය ඉෂ්ට කරන්නට නම් මේ ඕජස් කරන තුවාලයක් බවට පත් වෙලා තිබෙන අපේ රටේ දේශපාලන සමාජයේ යම් පිරිසිදු කිරීමක් සිදු වෙන්නට ඕන. ඒකට කියන්නේ ක්ලෙන්සිං ප්‍රොසෙස් එකක්. ඉතින් මේ පිරිසිදු කිරීම සතුව තිබෙන්නේ අපිට නෙවෙයි, පොදු ජනතාවට. ඇයි මෙතන මේ කේතුවීම ප්‍රමාද විපක්ෂ නායකතුමනි? ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව සතු ප්‍රධානතම වගකීමක් තිබෙනවා. අඩුම තරමේ මින් ඉදිරියටවත් තීන්දුව తీරන ගැනීමේදී ආවේගශීලී නොවි, විවිධ රැලිවලට හසු නොවි, සංසුන් මනසකකින් ඒ යන ගමන පිළිබඳව විශ්ලේෂණය කරන්නට ඕන. ඒක ඒ තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. නමුත් අද ලෝකයේ ලොකුම ප්‍රවණතාවය තමයි calculated voting. ඒ කියන්නේ හොඳට හිතලා බලලා, රටේ අනාගතයේ දිහා බලලා ඒ තීන්දුව తీරන ගන්නා වූ ආකාරය. විවිධ රටවල් වල තිබෙන වෙනමම විෂයන් voting behavior ගැන. කොයි ආකාරයටද ඡන්දදායකයා ඡන්ද දෙන්නේ? ඒ තරම් දියුණු සමාජ රටාවක් අපේ රටේ නැහැ. ඉතින් ඒ තරම් දියුණු රටාවක් අපේ රටේ නැtei කියලා එකම තැන පල් වෙන මඩ වලක අපි එරිලා ඉන්නද? එතන ගොඩ එන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම අධිකරණ ශාස්ත්‍රයේ ප්‍රතිසංස්කරණ රාශියක් අපි ක්‍රියාත්මක කරන්නට ඕනේ. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනකොට විනිවිද භාවයෙන් යුක්තව කරන්නට ඕන. පුද්ගල කේන්ද්‍රීය, තනතුරු කේන්ද්‍රීය, තමන්ගේ අනාගත
දේශපාලනික සුරක්ෂිත භාවය තහවුරු කිරීම ඉලක්ක කරගෙන අපි ප්‍රතිසංස්කරණ කිසිදාක ක්‍රියාත්මක කරන්නට හොඳ නැහැ. ඒ වගේම මේ රට පාලනය කරන දේශපාලඥයින් අනාගතයේදී අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගය කියලා. අපිට හැකියාව තිබෙන්නට ඕන බලය අත්හරින්නට. දැන් හැමෝම කතා කරන්නේ බලය ලබා ගැනීම ගැනනේ. මේ බලය අත්හරින්නට බොහෝ දෙනෙකුට බැහැනේ. මේකේ අර බැඳීගෙන වෙලාගෙනම ඉන්නට ඕන. සදාකාලිකව තමන් තමයි මේ රට උචිතම. නමුත් එහෙම බලක්‍රෝධය නිසා මුළු දේශපාලන සමාජ පරිසරයම අන්ත දූෂණයට ලක් වෙනවා. ඒ නිසා අවසානයේ පරිණත ඡන්දදායකින්ගේ නිවැරදි තීන්දුව తీරන මත මේ අධිකරණය තුළ විප්ලවීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට අපට හැකියාව තිබෙනවා. එතනදී අපි ඇත්ත වශයෙන්ම කළ යුත්තේ අධිකරණ ක්‍රියාවලිය බොහොම විනිවිද භාවයෙන් යුක්ත වූ ට්‍රාන්ස්පේරන්ට් ප්‍රොසෙස් එකක් බවට පත් කිරීමයි. කනගාටුවට කාරණාව ඒ දේ සිදුවන්නේ නැහැ. ඒ දේ සිදු නොවීම තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට මහා කැලලක් අත්පත් වෙලා තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉදිරි ගමනට ඉතාමත්ම අහිතකර දෙයක් හැටියටයි මම දකින්නේ. හොඳයි, අපිට නොදැනීම කාලය වේගයෙන් ගෙවිගෙන යනවා. මම කැමතියි තවත් ප්‍රධාන මාතෘකා කිහිපයක් පිළිබඳව කෙටි පිළිතුරු හෝ සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් බලාපොරොත්තු වන්න මේ කාලේ ඉතාම හොඳින් ආයෝජනය කරගන්න ඔබ වෙනුවෙන්. විපක්ෂ නායකතුමනි, දැන් මේ ඉන්දීය මැදිහත් වීම, චීන මැදිහත් වීම, ඇමරිකානු මැදිහත් වීම ඇතුළු මේ භූදේශපාලනය පිළිබඳව ශ්‍රී ලංකාවේ බරපතල ලෙස සාකච්ඡා වෙනවා. ඇතැම් පාර්ශව කියනවා අපි චීනයේ කොලනියක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. ආසියාවේ මේ ලස්සන රට තවත් යුද කලාපයක් බවට හෝ දෙපැත්තක් රණ්ඩු වෙනකොට මැද්ද වෙන සැන්විච්චයක් බවට පත් වෙන අවදානමක් තිබෙනවා කියලා. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දියාව ඇතුළු රටවල් ඔවුන් සැලසුම් කරනවා මේ ආසියා ශාන්තිකර මේ කලාපයේ තමන්ගේ දේශපාලන බලය ස්ථාවර කරගන්න. අසලසි ඉන්දියාවේ බලපෑම මේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුවලා තිබෙනවා. විපක්ෂ නායකතුමනි, මේ රටේ ආණ්ඩුව යමක් වැරද්දක් කරොත් ඒ ආණ්ඩුවට ගහන්න පුළුවන් හොඳම කනේ පාර ගහන්න පුළුවන් ප්‍රබලයා බලවතා විපක්ෂීය විපක්ෂ නායකවරයා. මේ සිදුවීමෙන් පවතින ක්‍රියාවලිය කාලෙන් කාලට අඩු වැඩි වශයෙන් වුණා. මොකක්ද මේ වෙමින් පවතින්නේ? පුරවැසියෝ බලාගෙන ඉන්නවා. සමහර කෙනෙක් මහජන දේපල විකුණනවා, බදු දෙනවා. පොදුවේ ගත්තොත් අපේ විදේශ ප්‍රතිපත්තියක් නැහැ. හැබැයි ජාත්‍යන්තර වේදිකාවේ කියනවා අපි නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියලා. එකඟද මේ නොබැදි ජාතික ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ තියෙනවද? කුමක්ද ලංකාවේ මේ භූදේශපාලනයේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය? රොෂාන් මහත්මයා, රටක අපි විශ්වාස කරන ආකාරයට විශේෂම අපේ මාතෘ භූමියේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුත්තේ එකම එක කරුණක් උදෙසා පමණයි. මොකක්ද ඒ කරුණ? national interest. ජාතික අවශ්‍යතාවය. අපි හරියාකාරව ජාතික අවශ්‍යතාවය අවබෝධ කරගන්නට ඕන. එතකොට අපිට සිද්ධ වෙනවා ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න. ලිං මැඩි සංකල්පයක ඉඳගෙන කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වූ ආකාරයට හුදකලා වීම, අයිසොලේෂනිසම් පොලිසි එකක්, හුදකලා වීමේ ප්‍රතිපත්තියක් අපේ රටට උචිත නැහැ. අපි ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නට ඕන. හැබැයි හැම ගනුදෙනුවකදීම අපි කරන්න ඕනේ මොකක්ද? අපේ ජාතික අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම. national interest oriented foreign policy. ඒ උදෙසා ද්විපාර්ශ්වික සම්බන්ධතා, bilateral relationships, බහුපාර්ශ්වීය සම්බන්ධතා, multilateral relationships, රටවල් සමගත්, ජාත්‍යන්තර ආයතන සමගත් අපි මෙහෙවන්නට ඕන.
මේක තමයි සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය. අපි හැමෝම දන්නවා කාලයක් ලෝකයේ තිබුණා බයිපෝලර් කොන්ෆ්ලික්ට් එකක්. පාර්ශ්ව දෙකක් අතර යම් සීතල යුද්ධයක්, කෝල්ඩ් වෝ. දැන් අපිට පෙනෙනවා මල්ටිපෝලර්, ඒ කියන්නේ බහුපාර්ශවීය සීතල යුද්ධ ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මෙතනදී මොකද්ද අපි කරන්නට ඕන? අපි කළ යුත්තේ බහුපාර්ශවීය සමඳතාවයන් තුළින්, ද්විපාර්ශවීය සමඳතාවයන් තුළින්, both bilateral and multilateral relationships, ඒවා හසුරුවන්නට ඕන අපේ රටේ වාසියට. බොහොම පැහැදිලි. ඒක බොහොම රියලිස්ට්, යථාර්ථවාදී, මැකියවෙලියන් ප්‍රතිපත්තියක්. අපි කටයුතු කරන්නට ඕන අපේ රටේ වාසියට. හැබැයි ඒ වුණාට අපේ රටට ගන්න පුළුවන් උපරිම වාසිය සහ සාපේක්ෂ වාසිය, comparative advantage. එතන තියෙනවා සාපේක්ෂ දේශපාලන වාසිය, comparative political advantage, සහ සාපේක්ෂ ආර්ථික වාසිය, comparative economic advantage. මෙන්න මේ ඉලක්ක කරා යෑම සඳහා අපි අපේ විදේශ ප්‍රතිපත්ති මෙහෙවන්නට ඕන. එතනදී චීනය සමග සබඳතාද, ඉන්දියාව සමග සබඳතාද, ඇමරිකාවද, ඔස්ට්‍රේලියාවද, ජපානයද, සිංගප්පූරුවද, මේ රටවල් සම්භාරයත් සමග අපි කරන ගනුදෙනු තුළින් රටට අගයක් එකතු වෙන්නට ඕන. It has to be a value addition. ඔබතුමා සඳහන් කරන ආකාරයට අපිට පෙනී යනවා මේ කරන්නා වූ ගනුදෙනු තුළ නිත්‍ය වශයෙන්ම සිදුවන්නේ රටට අගයක් එකතු වීමක් නොවේ. රටට ඍණාත්මක බලපෑම් සිද්ධ වෙනවා. රට සදාකාලික ණය මර උගුලක, debt, ඒ කියන්නේ ණය, death trap, ණය මර උගුලක අපි හිර වෙලා තිබෙනවා. අපි අපේ විදේශ සම්බන්ධතා හරියාකාරව කළමනාකරණය නොකරපු නිසා, අපි අපේ ජාතික අවශ්‍යතාවය, නැෂනල් ඉන්ට්‍රස්ට් එක හඳුනා නොගත්ත නිසා, පැහැදිලිවම අපේ රටේ දේශීය සම්පත් විකුණා දැමීමට අපි තරයේ විරුද්ධයි. ඒ වගේම අමතක කරන්නට එපා, අපේ රට තුළ සාධනීය සංවර්ධනයක් සිදුවන්නට නම් අපිට අවශ්‍යයි විදේශ ආයෝජන, ඍජු විදේශ ආයෝජන, foreign direct investment. හැබැයි අපේ රටේ සම්පත් සුරකිමින් ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමේ ක්‍රමෝපායික වැඩසටහන් හදන්නට පුළුවන්. ඒවා රටවල් සමග සාකච්ඡා කරලා, ද්විපාර්ශික හෝ වේවා, බහුපාර්ශික හෝ වේවා, රටේ අනන්‍යතාවය, රටේ ස්වෛරීත්වය, අපේකම, ගමේකම, රටේකම, සංස්කෘතිය, සભ્યත්වය, මේ සියල්ලක්ම රැකගනිමින් බොරු වීරත්වයක්, අන්තවාදයක් පෙන්වමින් රටවල් තරහ කරගන්නේ නැතුව මේ හැම රටක් එක්කම අපේ රටට රිටර්න් එකක්, ප්‍රතිලාභයක්, ලාභයක් ලැබෙන ආකාරයට ගනුදෙනු මෙහෙවන්න පුළුවන්. නමුත් එය කිරීම සඳහා මොකද අවශ්‍ය? උපාය මාර්ගික, ක්‍රමෝපායික, සූක්ෂම බුද්ධිය කේන්ද්‍ර වූ වැඩසටහන්. මම ඔබතුමාට කියන්න කැමතියි අපේ ඉදිරි ගමන, සමගි ජන බලවේගයේ රටට ඉදිරිපත් කරන ඉදිරි ගමන තුළ ප්‍රධාන ස්තම්භ 4ක් තුලින් අපි අපේ ගමන යනවා. knowledge, දැනුම, intelligence, බුද්ධිය, information, තොරතුරු, නව තාක්ෂණය, new technology. මේ 4 ස්තම්භයන් කේන්ද්‍ර කරගෙන දේශීය ප්‍රතිපත්තියත් විදේශීය ප්‍රතිපත්තියත් මුසු කරගෙන ප්‍රෞಢ ශක්තිමත් රටක් ගොඩනැගීමේ ඒ ගමන මුළු රටම එක්සේසත් කරගෙන ඉදිරියට යෑමේ ඒ ශක්තිය සහ පෞරුෂත්වය අපි සතුව තිබෙනවා කියන එක මම කියන්න කැමතියි. ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්න කාල වේලාව හරස් වෙනවා. ඔබ සමගි ජන බලවේගය නිර්මාණය කරන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ
ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව ඉදිරියේ දුන්නු පොරොන්දු අපට අද වගේ මතකයි. මගේ මේ දේශවනේ රැව් පිළිරැව් දෙනවා. ඔබේ හඬ. එතකොට ඔබ පරාජයටපත් වෙනවා. ඔබව මිනිස්සුන්ගේ කර්මතින් වේදිකාවට අරන් ගියේ අන්තිම රැලිවලදී. කොහොමද මේ පරාජය දරාගත්තේ? කොහොමද පරාජයෙන් නැවත නැගිටලා මේ විදිහට නැවත ජනතාව නායකත්වය දෙන්න ඔළුව හදාගත්තේ? මොකක්ද ඒ තිබෙන පෞරුෂයේ රහස? මම සත්‍යවාදී වෙන්නට ඕන. පරාජයේදී ලොකු කනගාටුවක් දුකක් ඇති වුණා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. මේ ජනාධිපති කියන ඔටුන් පළඳවා ගන්නට බැරිවීම නිසා නෙවෙයි. මගේ හිතේ තිබුණා අසීමිත ආසාවක් රටට සාධනීය වැඩක් කරන්න. රට තුළ ගුණාත්මක හරාත්මක ජනතාවට ප්‍රතිඵලදායි වෙනසක් ඇති කරන්න. ඒ අවස්ථාව අහිමිවීම තුළ ඒ ඇතිවුණු කනගාටුව අසීමිතයි. නමුත් මම සතුටු වෙනවා විශේෂයෙන්ම මගේ ජීවිත කාලය තුළ විශේෂයෙන්ම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මගේ පියාගේ අභාවයත් සමග දේශපාලනයට ප්‍රවේශ වෙලා තරුණ කාලයේ කරපු ඒ සියලුම කැපකිරීම තුළ මම ජනතා සේවයෙන් තොර ගමනක් මම ඇවිල්ලා නැහැ. ඒ නිසා මම හිතුවා අලුත් වැඩපිළිවෙලක් තුළින් අපි රට ඉදිරියට ගෙන යන ගමන ක්‍රියාත්මක කරන්නට ඕන. රොෂාන්, අපි කෝවිඩ් ගැන හුඟක් කතා කරනවානේ. කෝවිඩ් වලට COVID-19 වැනි වෛරස ලෝකේ ප්‍රචලිත වීම, කෝවිඩ් හෝ වේවා, SARS, ඉබෝලා, එහෙමත් නැත්නම් Middle Eastern Respiratory Syndrome MERS හෝ වේවා, මේ විවිධාකාරයේ වෛරස අවසානයේ නිර්මාණය වීමට තුඩු දෙන හේතු කරුණු කාරණා අපේ පරිසරය සුරකින්නට අපි කටයුතු නොකිරීම. ඒක තමයි අවසානයේ මේ හැම දෙයක්ම එන පොදු තැන, common denominator එක. විශේෂයෙන්ම මම හිතාගත්ත මේ අලුත් ගමන තුළ පරිසරයට මුල් තැන ලබා දීලා, පරිසර සුරක්ෂිත භාවය, පරිසරය රැක ගැනීම, ජෛව විවිධත්වයට මුල් තැන ලබා දීලා, පරිසරය සුරකිමින් සංවර්ධනය, තිරසර සංවර්ධනය අපේ ප්‍රධාන තේමාව කරගෙන ඒ ගමන ක්‍රියාත්මක කරන්නට. මම කියන්න කැමති අපේ ගමන තුළ ප්‍රජාතන්ත්‍රවාදයට අපි මුල් තැන දෙනවා. අදහස් වලට ඉඩ දෙනවා. යෝජනා වලට ඉඩ දෙනවා. නමුත් යෝජනා අදහස් තුළින් පෝෂණය වෙන අපේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී එය දැඩි ලෙස අපි ක්‍රියාත්මක කරනවා. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා, achieving your objectives through surgical precision. Surgical precision. අර සූක්ෂම ශල්‍ය කර්මයක් කරනකොට බොහොම ප්‍රවේශමෙන් බොහොම කාර්යක්ෂමව ඒ කර්තව්‍ය කරනවාසේ අපි අපේ ජාතික ඉලක්ක සම්පූර්ණ කරන්නට අපි සූදානම්. අවසානයේදී හෝම කියන්නට කැමති පරිසර කේන්ද්‍රීය, පරිසර සංරක්ෂිත භාවය, සුරක්ෂිත භාවය, ජෛව විවිධත්වය ආරක්ෂා කරන, biodiversity protection, ecological enhancement යනාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් තිරසර සංවර්ධන රටාවක් තුළින් මම ප්‍රාර්ථනා කරනවා අපිට COVID-19 ජයග්‍රහණය කරන්නටත් පුළුවන් රටක් හැටියට හැමෝම එක්සේසත් වෙලා අපි ඒ කර්තව්‍ය කරමු. ඒට සමාන්තරව මේ ඇති වී තිබෙන මහා අවිනිශ්චිත, පීඩනකාරී, හිංසනකාරී ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්නට අපි හැමෝම රටක් හැටියට එක්වෙමු කියන යෝජනාවක් මම ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි සජිත් ප්‍රේමදාස මහත්මයා. අපේ සමුගන්නට
සූදානම්ම ඉලක්කයෙන්. අද අපේ කතානායකයා වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. බොහොම ස්තුතියි මේ මොහොතේ අප ආහාරෙන්දී සිටියාට. ලබන සතියේ යලි හම්බෙමු.